समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිතය තුළ මෙතෙක් ඔබ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට
මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කිරීමෙන් පස්සේ නැවත එය ආවර්ජනය කරනකොට හිතේ පසුතැවීමක්, හිතේ දුකක් නැද්ද? එහි විපාකය හැම කල්හිම සතුටින් සිහිපත් කරන්න පුළුවන්ද? එවන් කර්ම ජීවිතේ නිතර නිතර රැස් කරගන්න කියන කාරණාව තමයි මේ ගාථාවේ සඳහන් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුමන නම් වූ මාලාකාරයා නිසා. සුමන කියලා කියන්නේ බිම්බිසාර මහරජුරවන්ට මල් සපයන කෙනා. සෑම උදෑසනකම රජුරවන්ට මල් අරගෙන යන්න ඕනේ සුමන. ඒ සඳහා රජුරුවන්ගෙන් සුමනට වැටුපක් ලැබෙනවා. ඒක සුමනගේ රාජකාරිය. සුමන ඒක සෑම උදෑසනකම නොපිරිහෙලා සම්පූර්ණ කරනවා. කාලයක් සුමන මේ කාරණාව කරගෙන ආවා. එක දවසක් සුමන රජුරුවන්ට ගෙනියන්න මලුත් අරගෙන මල් කූඩෙත් ඔළුවේ තියාගෙන රජමාලිගාව පැත්තට යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් නික්මිලා භික්ෂු මහා සංඝරත්නයත් පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩම කිරීම සඳහා රජගහ නුවරට අවතීර්ණ වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීමේ ආකාර කීපයක් තියෙනවා. සමහර දවස්වලට අසීමිත බුද්ධ තේජසින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. තවත් සමහර දවසක කිසිම කෙනෙකුට හඳුනන්න බැරුව සාමාන්‍ය භික්ෂුවක් වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. ඉතින් මෙදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට අවතීර්ණ වෙන්නේ ඒ අසීමාන්තික වූ බුද්ධ තේජසත් සහිතව. එහෙම වඩිනකොට සිදුවෙන විශේෂ සිදුවීම් ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඒ මග භාග්‍යතුන් වහන්සේට කරදරයක් නැතුව වඩින්න සැකසෙනවා. පාරේ වලවල් ආදිය තියෙනවා නම් ඒ වලවල් ස්වභාව ධර්මයේ විසින් ස්වභාවයෙන් පුරවනවා. කඳු ගැට ගල් කැට මතුවෙච්ච තියෙනවා නම් ඒ සියල්ලම යට යනවා. වලාහක දෙවියෝ බුදුරජාණන් වහන්සේට අවුවෙන් බාධාවක් නොවෙන්න වලාකුළු වලින් සූර්ය රශ්මිය මුවහ කරනවා. හරියට වියන් බඳිනවා වගේ. වැස්ස වලාහක දෙවියෝ ඒ ප්‍රදේශයට සිරි පොද පිණි පොද වස්සවනවා. දූවිලි නොනැගෙන්න. වාත වලාහක දෙවියෝ එයින් පස්සේ සෙවුම් සුළඟකින් පාරේ තියෙන සියලුම කොළරුඩු අයින් කරනවා කියලා සඳහන් කරනවා. දෙපස ගස්වල මල් පිපිලා ඒ මල් සුළඟින් කඩලා ගෙනල්ලා පාර පුරාම අතුරනවා. මල් පාවඩයක් උඩ වඩිනවා වගේ ස්වභාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේට සලකන හැටි. එහෙම අසීමිත බුද්ධ තේජස සහිතව භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට යම් රාජ්‍යයකටද වඩින්නේ රාජ්‍ය සීමා කරපු සලකුණ අපි කියන ඉන්ද්‍රකීලය කියලා. භාග්‍යතුන් වහන්සේ එතෙන්ට සිරිපා ධාතුව තියෙනවත් එක්කම බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මි ධාරා ඒ ප්‍රදේශයේ පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. ගස්වල, ගල්වල, ගෙවල්වල, බිත්තිවල මේ හැම තැනම මිනිස්යන්ගේ ශරීරයේ පවා
ඒ බුද්ධ රශ්මී ආලෝකයේ පැතිරෙනවා. යම් ප්‍රදේශයකටද භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ඇත්තු කුංචනාද කරනවා. අශ්වය හේෂාරාව කරනවා. සඳහන් කරනවා අතේ ආදී මිනිස්සු පැළඳලා තියෙන මේ ආභරණ ස්වභාවයෙන්ම හඬ නගන්න පටන් ගන්නවා කියලා. එතකොට මිනිස්සු දන්නවා අද බුදුරජාණන් වහන්සේ මේ පැත්තට වඩිනවා. සවැත් නුවරට නම් වඩින්නේ. රජගහ නුවරට නම් වඩින්නේ. ඒ ප්‍රදේශවල මිනිස්සු බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යම් පූජා වස්තුවක් අතේ නැතුව නම් ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ඉතින් මෙහෙම අසීමිත බුද්ධ තේජස සහිතව භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අපේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ඉදිරියට වැඩම කරනවා නගරයේ දිහාවට. සුමනත් මල් පැසත් ඔළුවේ තියාගෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගමන් කරනවා. ඒ මාර්ගයේ ඔහුත් එනවා. එනකොට තමයි ඔහුට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ අසීමිත බුද්ධ තේජස දැක්කහම රන්වන් වූ බුද්ධ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමලංකෘතයි. 80ක් අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය දැක්කහම සුමනට ඇති වෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය නිමක් නැති තරම්. හිරුට වඩා තේජස් ඇති. සඳුට වඩා සොමිගුණ ඇති. සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වඩා සිල් ගුණ ඇති. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මහ පොළොව කම්පා කර කර තමන් එන මාර්ගයේ ඉදිරියට වඩිනකොට අනේ මේ මහා පුරුෂ නරේන්ද්‍රයන් වහන්සේට මම මොනවද පූජ කරගන්නේ කියලා හිතුණා. සුමනගේ ළඟ මේ වෙලාවේ මුකුත් නැහැ. රජ්ජුරුවන්ට ගෙනියන මල් ටික විතරයි තියෙන්නේ. රජ්ජුරුවන්ට මල් ගෙනියන්න ඕනේ. රජ්ජුරුවන්ට මල් ගෙනිච්චේ නැත්තම් එක්ක සුමනගේ ජීවිතයේ සුමනට අහිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුමනට රැකියාව අහිමි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුමනට රටින් පිටුවහල් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. සුමන කල්පනා කරනවා ඕන දෙයක්. මැරුවොත් මැරුවාවේ, රටින් පැන්නුවොත් පැන්නුවාවේ, රැකියාව නුදුන්නොත් ඒත් කමක් නැහැ. ඒ සියල්ලටම වඩා මට වටිනවා මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ මල් වලින් උපහාරයක් කරන එක. පින්නතුනි සුමන බුදුරජාණන් වහන්සේට මල් විතරක් නෙමෙයි පූජා කළේ. සුමන බුදුරජාණන් වහන්සේට ජීවිතෙත් පූජා කළා. එයි මේ මල් පූජා කරපු නිසා රජ්ජුරුව මාව මැරුවොත් ඒත් කමක් නැහැ. මැරුවොත් මැරුවාවි. නමුත් අද ගෙනියන මල් මහරජුට නෙමේ බුදුරජුන්ටයි. සුමනගේ හිතේ ප්‍රීතිය නිමක් නැහැ. සුමන සමන් මල් මිටි දෙකක් අරගෙන බුදුරජාණන් වහන්සේ වඩින දිහාවට වීසි කළා. අහසට වීසි කළා. ඒ මල් අසීමිත වූ බුද්ධ ශක්තිය බුද්ධ ගුණය නිසා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් වියනක් බැඳ වගේ නතර වුණා. සියලුම මල් හරි සමානව එක කෙලින් වියනක ස්වභාවයෙන් තියෙනවා. එහෙම හෙලවෙන්නේ හැලෙන්නේ නැහැ. ඒ වගේම ඒක දැකලා බොහෝම සතුටටපත් වෙච්ච සුමන තවත් මල් මිටි දෙකකින් පූජා කළා. ඒ මල් මිටි දෙක භාග්‍යතුන් වහන්සේගේ වම් පැත්තෙත්, ඊළඟ මල් මිටි දෙක දකුණු පැත්තෙත්, ඊළඟ මල් මිටි දෙක පිටිපසිනුත් හරියට නිකන් උඩ වියනේ ඉඳලා පල්ලහැට එල්ලෙන වියන් වගේ
සම ප්‍රමාණයෙන් ප්‍රමාණය පහළට රැඳුණා. මේක දැකපු සුමනට දරාගන්න බෑ සතුට. ඒ වගේම පුදුමය. භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යය. රැස් වෙලා ඉන්න පිරිස එක දිගට සාදුකාර පවත්වනවා. මග දෙපස ලක්ෂ ගණන් රැස් වෙලා හැමෝම සාදුකාර පවත්වනවා බුද්ධාලම්බන ප්‍රීතියෙන්. ආන්ගේ නිසා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම අතුරු මාර්ගයකට නොයා. මිනිස්සුන්ට සතුටු වෙවි කුසල් රැස් කර ගන්නත් සුමනගේ සතුට දෙගුණ තෙගුණ කරන්නත් ප්‍රධාන මාර්ගයෙන්ම භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සුමන සෑහෙන දුරක් අසීමිත සන්තෝෂයක් විඳලා තමන්ගේ පූජාව අනුමෝදන් වෙලා සුමන ගෙදර ගියා. සුමනගේ බිරිඳ අහනවා කොමල් කියලා. ඔහු සඳහන් කළා අද මල් මගදිම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා කීවා. එය අහනවා මොකක්ද ඔබේ කරපු වැඩි? රජුට මල් අරගෙන ගියේ නැත්තම් වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැද්ද? එක්ක ඔබට ජීවිතය අහිමි වෙයි. නැත්තම් ඔබට රැකියාව අහිමි වෙයි. එහෙම නැත්නම් ඔබට රට අහිමි වෙයි. මොකද්ද මේ කලේ? සුමන කියනවා ජීවිතය අහිමි වුණොත් ජීවිතය අහිමි වෙච්චාවි. රට අහිමි වුණොත් රට නැති වෙච්චාවි. මම රටින් එළවලා දැම්මට කමක් නැහැ. රැකියාවෙන් මාව වස් කළාට කමක් නැහැ. මං ඒ සියල්ලම අමතක කරලයි මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඒ සඳහන් කරන ඔබ කලේ මහ මෝඩ වැඩ. ඔබ කරපු මේ වරද නිසා මටත් දරුවන්ටත් සමහරලාට ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔබේ පව් අපට බාර ගන්න බෑ. ඒ දරුවෝ ටිකත් අරගත්තා. කෙලින්ම රජමාලිගාවට ගියා. සුමනගේ බිරිඳ දැකපු රජුරු ඇයට කතා කළා. ඇගෙන් ඇහුවා ඇයි මේ වෙලාවේ? ඒ සඳහන් කරනවා ස්වාමීනි දහස් වතාවට නැත්නම් අපට සමාවෙන්න. මගේ ස්වාමියා කරපු වරදට මටත් දඬුවන්ටත් දඬුවම් කරන්න එපා. මොකද්ද ස්වාමියා කරපු වරද? ස්වාමීනි අද උදේ ඔබ වහන්සේට අරගෙන එන මල් ටික මේ මිනිස්සයා මගදී බුදුරජාණන් වහන්සේ හම්බෙලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා මං ඔහුගෙන් ඇහුවා දැන් මොකද වෙන්නේ? රජු උදහස් වුණොත් අපේ ජීවිතය අහිමි වෙයිද රට අහිමි වෙයිද? ඔහු කියනවා ඕන එකක් වෙච්චාවි කියලා. ස්වාමීනි දඬුවම් කරනවා නම් ඔහුට විතරක් දඬුවම් කරන්න. අනේ ස්වාමීනි මටයි දරුවන්ටයි දඬුවම් කරන්න එපා. අපි අද ආවේ සදහටම ඔහුගෙන් අයින් වෙලා. අදින් පස්සේ අපි ඔහුගේ නෙමේ. ඒ නිසා අපට දඬුවම් කරන්න එපා. රජුරෝ කල්පනා කරනවා අනේ මේ මෝඩ කාන්තාව. නමුත් ඒක ඇයට නොකිය. ඇයට සඳහන් කළා හා හොඳයි ඔබ ගෙදර යන්න. මං එක සුමනත් එක්ක බලා ගන්නම්. බිම්බිසාර මහ රජුරෝ කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නමක්. ඒ ආර්යයන් වහන්සේ තමන්ට ගෙනාපු මල් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කළා කියන කාරණාවෙන් කවදාවත් අමනාප වෙනවද? එහෙම එකක් නැහැ. රජුරවන්ට ඇති වුණේ අසීමිත සතුටක්. මොකද මේ මිනිහා මල් විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ, ජීවිතෙත් පූජා කරලායි තියෙන්නේ. මිනිස්සුන්ගේ සාදුකාර හඬ නගරේ පැත්තෙන් එක දිගට ඇහෙනවා. අර කාන්තාව පිටත් කරලා බිම්බිසාර රජුරුත් මේ අසිරිය බලන්න පිටත් වුණා. රජුරුත් මේක දැකලා සුමනගේ මල් පූජාවේ අසිරිය දැකලා ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වෙලා බුදුරජාණන් වහන්සේත් වැඩමවාගෙන රජමාලිගාවට ඇවිල්ලා දවල් දන් වළඳන්න මාලිගාව ඇතුළට වඩිමු කියලා මතක් කළා. මිනිස්සු තවත් මේ මල් වියන දිහා බලාගෙන සතුටු වෙන නිසා, ඒ සතුටු වෙන ඔවුන්ට මහත් කුසල් ලැබෙන නිසා
භාග්‍යතුන් වහන්සේ මාලිගාවේ ඇතුළට එන එක ප්‍රතික්ෂේප කරාම රජු වහාම එළිය අසුන් පැනෙව්ව දන් වළඳන්න සුදුසු විදිහට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කළා. තාමත් මල් වියන භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා. දන් වළඳලා අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියේ දොරටුවෙන් ඇතුල් වෙනකොට මල් වියන සුගන්ධ කුටියේ දොරටුවේ ගැටිලා සියලුම මල් එතන බිම වැටුණා. සුමනගේ මල් පූජාව. රජුරුව සුමන ගෙන්න ගත්තා. සුමනගෙන් ඇහුවා මට ගෙනාපු මල් මොනවා හිතාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළාද? ඒ ඔබ දන්නේ නැද්ද මල් ගෙනාවේ නැත්තම් මොකද වෙන්නේ කියලා? මං කවුද කියලා දන්නේ නැද්ද? සුමන කියනවා මොකද නොදන්නේ ස්වාමීනි. මං හොඳට දන්නවා. මහරජුරවන්ට මල් නොගෙනිච්චොත් එක්ක අද මාව මරයි. එහෙම නැත්නම් මාව රටින් පිටුවහල් කරයි. සමහරට මගේ රැකියාවෙන් මං අයින් කරයි. මහරජ භාග්‍යතුන් වහන්සේට මල් පූජා කරලා රැකියාවෙන් අයින් වුණාම මොකද? රටින් පැන්නුවාම මොකද? මං මරලා දැම්මහම මොකද? මං ඕනෑම දෙයකට සූදානම් වෙලා තමයි මල් පූජාව කළේ. බිම්බිසාර රජුරු කියනවා ඔබ අසහාය පුරුෂයෙක්. ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඔබ මහ පුදුම මිනිහෙක්. සුමන ඔබේ ක්‍රියාව ගැන මට තියෙන අසීමිත සතුටක්. සුමන ඔබේ පින්කමේ කුසලය ඔබට මේ වෙලාවෙම විපාක දෙනවා. බිම්බිසාර රජුරු සුමනට සබ්බට්ටක කියලා දානයක් දෙනවා. හැම දෙයින්ම 8 දෙනවා සුමනට. අස්සය 8 දෙනයි. ඇත්තු 8 දෙනයි. තවත් නොයෙක් ධන සම්පත්. මේ සියල්ලම සුමනට දන් දීලා. ඒ වගේම බොහෝම කීකරු ගුණගරුක කාන්තාවොත් 8 දෙනෙක් දෙනවා. තවත් බොහෝ සම්පත් දෙනවා. ඉතින් සුමන කරපු පින සුමනට එතරම් විපාක දුන්නා. ඉතින් මේ කාරණාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කළා. ඒ කරුණු පැහැදිලි කරන්න තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. පින්නතුනි යමෙක් යම් ක්‍රියාවක් කරලා ජීවිතේ කවදාවත් ඒ කාරණාව කල්පනා කරනකොට පසුතැවෙන්නේ නැද්ද? තමන් කරපු ක්‍රියාව සම්බන්ධයෙන් මුළු ජීවිත කාලෙම සැනසෙන්න පුළුවන්ද ඔහුට? අන් ඒ වාගේ ක්‍රියාවන් වල හැමදාම යෙදෙන්න කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. කවදාවත් දුකට කනස්සල්ලට පත් වෙන කාර්යයන්හි නොයැලෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපේ ජීවිත ගැන කල්පනා කරලා බලහම ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලහම ඔබ හිතලා බලන්න මෙතෙක් ජීවිතේ කරපු දේවල් ගැන අදත් ඉන්නේ සතුටින්ද කියලා. එහෙම නැත්නම් ඔබ ඔබෙන් අහන්න ඔබ කරපු මොන කාරණාව ගැනද ඔබට සතුටු? මොන කාරණාව ගැනද ඔබට දුක? පින්නතින් මිනී මරලත් සතුටු වෙන්න පුළුවන්. හොරකම් කරලා සතුටු වෙන්නත් පුළුවන්. පන්සිල්ම උල්ලංඝනය කරලා සතුටු වෙන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ සතුට දීර්ඝ කාලීන නැහැ. ඒක తాවකාලික සතුටක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිතන ඕනෑම වෙලාවක සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න කියලා. එතකොට අපේ ජීවිතවල අපි කරන දේවල් වලින් කිනම් කාරණාව මිය යන තුරුම හිත සතුටු වෙන්න පුළුවන් කරුණක්ද? කිනම් කාරණාවක් දුක කඳුල අපිට ගෙනල්ලා දෙනවද? මේ වචනේ මම මෙතන නොකීවනම් කොච්චර හොඳද?
මේ වැඩේ මන් නොකළා නම් කොච්චර හොඳද? මේ දේ මන් නොගත්තා නම් කොච්චර හොඳද? මෙතෙන්ට මන් නොගියා නම් කොච්චර හොඳද? එහෙම හිත හිත දුකටපත් වෙන කාරණා කොච්චර මේ ජීවිතවල තියෙනවද? එහෙම නැතුව ඊටාම සිහිය ප්‍රඥාව යොදාගෙන කල යුත්ත නොකල යුත්ත මනාව මුලින් තීරණය කරගන්නවා නම් යම් කෙනෙක් ඔහු තීරණය කරනවා නම් මම යහපත් දේ විතරක්ම කරනවා. කවද දුක හිතෙන්නේ? දන් දීලා කවදාවත් දුක හිතෙනවද? සිල් සමාදන් වුණා කියලා කවදාවත් දුක හිතෙනවද? භාවනා කරපු අයට කවදාවත් දුක හිතෙනවද? පන්සිල් ආරක්ෂා කෙරුවා කියලා කවදාවත් දුක හිතෙනවද? මේවා දුකට කාරණා නෙමෙයි. කල් යන්න යන්න සතුටට හේතු වෙන කාරණා. එහෙම කරුණක්මයි ජීවිතය තුළ විය යුත්තේ. ඔබේ ජීවිතේ හැම කාරණාවටම මේක එකතු කරන්න. හැම කරුණක්ම කරන්න කලින් ඒ ක්‍රියාව ගැන කීප වතාවක් හිතන්න. හිතලා බලන්න අද සතුටු වුණාට පස්සේ කාලේ දුක් විඳින්න වෙයිද? මෙලොව විතරක් නෙමෙයිනේ පින්නතුනි. දුකට හේතු වෙන කරුණක් කියලා කියන්නේ සතර අපායේ ගිහිල්ලා අති දීර්ඝ කාලයක් ඒක වෙනුවෙන් විඳවන්න සිද්ධ වෙනවා. නමුත් සැපයට හේතු වෙන කරුණක් සුගතියෙන් සුගතියට යමින් අසීමාන්තික සුවයෙන් සැනසෙන්න සියන ක්‍රියාවක්. එහෙනම් මා වෙනුවෙන් සැපය උදා කරන දේවල් වල යෙදෙනවා මිසක් මාව දුකටපත් කරන දේවල් වල යෙදෙන්න කවදාවත් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහෙනි. අපි හොරකම් කරන්නේත් සැප විඳින්න. එහෙනම් මිනිස්සු හැමෝම සැපයට කැමති. නමුත් නොදැහැමින් සැපය හොයපු කෙනා තමන්ගේ සැපය විනාශ කරගත්ත කෙනෙක්මයි. ඒ නිසා දැහැමින්ම සැපය හොයන්න. දැහැමින්ම සතුට හොයන්න. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයෙන් මෙතෙන්ට යන්න. ඒ අය එළව මෙලව දෙකේම සතුටටපත් වෙනවා. මෙතන සඳහන් කළා සුමනගේ මල් පූජාව මොනතරම් මහත්ඵලද කියන කාරණාවත්. සුමන පිළිබඳව කරුණු දක්වපු බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කළා මේ මල් පූජාව නිසා මහා කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලය ඔහු දෙව්ලොව මනුලොව අතර තමයි සැරිසරන්නේ. අවසානයේ පසේ බුද්ධත්වයෙන් පිරිනිවන් පානවා කියලා. මේ පසේ බුදු බව ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වයෙක් එතකොට සුමන කියලා කියන්නේ. එතකොට මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන කොයි පූජාවද ආනිසංස නැත්තේ? හැම පූජාවක්ම අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. මල් පූජාව කොයිතරම් උසස් ආනිසංස ලැබෙන පූජාවක්ද? හැබැයි හැම පූජාවක්ම එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු කරලා ලබාගත් කුසලය යම්සේද අදත් අඩු නැතුවම ඒ කුසල් ලැබෙන විදිහට ඒ පූජාව කරන්න පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් අපි අතර නැතත් අපේ භාග්‍යතුන් වහන්සේ ධාතු ශරීරය අපිට දීලා පිරිනිවන් පෑවේ. ඒ මෙලොව ජීවත් වන්නට අනුකම්පාව පිණිස. ඔවුන්ට වඩා මහා කුසල් රැස් කර ගැනීම පිණිස. ඒක නිසා ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව අපි සිත් තුළ තහවුරු කරගන්න ඕනේ. උපද්දව ගන්න ඕනේ. අදත් බුදුරජාණන් වහන්සේ යම් තැනකද ඒ කියන්නේ විහාර මළුවක්, චෛත්‍යයක්, බෝධියක්, පිළිම වහන්සේ නම ඒ තැනට යනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් යන්න ඕනේ. කරනවා නම් පූජාවක් ජීවමානව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේටම කරනවා කියන චේතනාවෙන් ඒ පූජාව කරන්න ඕනේ. එතකොට ඒ පූජාව කොච්චර පිරිසිදු වෙන්න ඕනේද? ඒ පූජාව කොච්චර වටිනවා වෙන්න ඕනේද? වටිනාකම
ලක්ෂ කෝටි ගණන් නුනට කමක් නැහැ. ශ්‍රද්ධාව මුල් වෙන්න ඕනේ. පිරිසිදු බව තියෙන්න ඕනේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ප්‍රධාන උත්තමයන් වහන්සේට මේ පූජාව. කෝටි ලක්ෂයක් සක්වලේ මහරජුරවන්ට මේ පූජාව. අපි කල්පනා කරන්න ඕනේ අපේ භාග්‍යතුන් වහන්සේ කොයි තරම්නම් ලෝක සත්වයාට හිතසුව සැලසුවාද. මම සඳහන් කළේ රජ කෙනෙක් ගාවට අරගෙන ගියොත් අපිරිසිදු දේවල්, නොගැලපෙන දේවල්, නුසුදුසු දේවල් අපට දඬුවම් ලබන්න වෙන්නේ නැද්ද? මොකක් වෙයිද, කොහෙන් නිමා වෙයිද? බුදුරජාණන් වහන්සේ ගාවට අපිරිසිදු දෙයක් අරගෙන ගියා කියලා බුදුරජාණන් වහන්සේ අපිට දඬුවම් නොකළත් පින්නතුනි, එහෙම වුණොත් අපිට සංසාරෙදී දඬුවම් ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දඬුවම් කරන්නේ සංසාරෙදී දඬුවම් ලැබෙනවා. මට ලැබෙන්නේත් අපිරිසිදු දේවල්, නොගැලපෙන දේවල්, නුසුදුසු දේවල්. ඒ මන් දෙන දේනේ මට ලැබෙන්නේ. රජෙක් ගාවට ගිහිල්ලා යමක් පිළිගන්වන්නේ කොහොමද? ඊට වඩා 100,000 ගුණයකින් වටින විදිහට නෙමෙයිද බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ඕනේ. මම මුලින් මතක් කළා මිලෙන් මුදලින් වටිනාකමක් නෙමෙයි මේ සඳහන් කරන්නේ. දුප්පත් කෙනෙක් තමන්ගේ ප්‍රමාණයටයි පූජාවක් කරන්නේ. නමුත් ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම්, ඔහු ළඟ සීලය තියෙනවා නම් ඒක මහත්ඵල වෙන හැටි වෙනම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දුප්පතුන්ගේ දාණය 1000 ගුණ කරලයි බලන්නේ කියලා. ඔබ අරන් යනවා මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාවට. ඔබ හිතන්නේ මල් වට්ටිය කොහොමද ගෙනියන්න ඕනේ කියලා? ඒ මල් වට්ටියේ දෙන්න ඕනේ පිරිසිදු මල්. අපි මල් වට්ටියක් නෙලහම අපි ගාව මේ බුද්ධ සංඥාව කියන එක හරියටම නැති හින්දා වෙනතේ අපේ මල් වට්ටියත් බොහොම අපිරිසිදුයි. ඔබ හිතන්න මල් හදන බඳුන කොච්චර අපිරිසිදුද? එතකොට ගහේ තියෙනකොට මේ මල් තියෙන්නේ කොච්චර අපිරිසිදුවද? වාහන ගිහිල්ලා දූවිලි පැටලිලා, දූවිලි බැඳිලා, ගෙවල් මිදුල් අමදිනකොට දූවිලි බැඳිලා, සුළඟේ එන දූවිලි බැඳිලා, මේ පිරිසිදුවට පේන්න තිබුණට මේ මලක මොනතරම් දූවිලි තියෙනවද? ඉතින් මේක බඳුනක හදාගෙන මේ දූවිලි ගොඩ ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව තියන්න පුළුවන්ද කියලා හිතන්න. ඔබේ මේසෙ උඩ ගෙනල්ලා දූවිලි සහිත රෙදි කෑල්ලක් ගෙනල්ලා තියලා තිබ්බොත් ඔබට මොකද හිතෙන්නේ? ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාව දූවිලි ගොඩක් ගෙනහිල්ලා පූජාවක් කළා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක පූජාවක් වෙන්නේ නැහනේ. හිතාගෙන ඉන්නවා විතරයි. ආනිසංස ලැබෙන එකක් නැහැ. ඒ හින්දා මේ මල් ටික නෙලන්න ඕනේ. පරවිච්ච මල්, ලපහැදුන මල්, කුරුමිනියෝ කාපු මල් අයින් කරන්න ඕනේ. හොඳම පිරිසිදුම මල් ටික තෝරගන්න ඕනේ. ඒ මල් ටික තෝරගෙන ඒ මල් ටික හොඳට සෝද ගන්න ඕනේ. එහෙම කියලා මේ සබන් දාලා හොදනවා කියලා කතාවක් නෙමෙයි කියන්නේ. දූවිලියන්ට හොද ගන්න ඕනේ මල් ටික තැලෙන්නේ නැති වෙන්න. ප්‍රඥාව තියෙන කෙනා මේ කාරණාව කොච්චර හිතනවද? අපි මල් පූජා කරන්නත් ඕනේ. නමුත් සම්බාධ හරියට තියෙනවා. සමහර මල් වර්ගවල පොඩි පොඩි සත්තු හරියට ඉන්නවා. පිච්ච වගේ මල් වල නම් බොහොම ඉන්නවා කුඩා සත්තු. ඉතින් මේක සෝදන්න ගියාම වතුර පිරෙන්නේ නැති භාජනයකවත් හොදන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ වතුර ටික දානකොට වතුර ටික බැහැලා යන භාජනයක්. තනකොළ ටිකක් මතට වගේ හොදාම වතුර ටික යටට බහිනවා. සමහරට අර සත්තු තනකොළ උඩ රැඳෙනවා.
මේ වගේ ඉතින් හිතන්න කාරණා ගොඩක් තියෙනවා. නමුත් අද මේ මල් හොදනවා කියන කාරණාව හුඟක් දෙනා අතින් වෙන්නේ නැති කාරණාවක්. අපි ඕන තරම් දකින්නවනේ. මල් ටික හදලා අපි කියන්නේ මේ පැන් ඉහිනවා කියන කාරණාව. ඒ පැන් ඉස්සහම මොකද වෙන්නේ කියලා පේන්නේ නැහැ නේ. දැන් මෙහෙම හිතන්න. ඔබේ වාහනය හොඳටම දූවිලි වෙදිලා. අපි වතුර ටිකක් අතට අරගෙන වාහනේ පුරාම වතුර ඉහිනවා. අතින් වතුර බින්දු බින්දු ඉස්සහම වාහනේට දැන් කොහොමද වාහනේ? දූවිලි ගොඩට අර වතුර බින්දු වැටුනහම ආන් ඒ වාගේ නෙමේද මල් උඩට මේ පැන් ඉහිනවා කියලා වතුර බින්දු බින්දු දාහම ඒකම තමයි වෙන්නේ. හැබැයි පේන්නේ. ඉතින් එහෙම ගෙනහිල්ලා පූජා කරන්න අකමැත්ත තියෙන්නේ පෙයි. ඒක තමයි මල් සෝදන්න ඕනේ. අනික කවුරු ගාවටද මල් ගෙනියන්නේ? කෝටි ලක්ෂයක් සක්වලේ මහරජුරුව ළඟට. මං කරන පූජාව තමයි මට විපාක දෙන්නේ. ඒකයි සඳහන් කළේ පරවුන, තැලුන, පොඩි උන මල් අයින් කරන්න ඕනේ කියලා. කෙනෙක් මල් වට්ටියක් මුදලට ගන්න පුළුවන්. ඔහු පරවෙච්ච මල් වලටත් සල්ලි ගෙවලා තියෙන්නේ. පොඩි වෙච්ච මල් වලටත් සල්ලි ගෙවලා තියෙන්නේ. කුරුමිනියෝ කාපු මල් වලටත් සල්ලි ගෙවලා තියෙන්නේ. ඉතින් මම සල්ලි ගෙව්වා කියලා මේ නොගැලපෙන දෙයක් භාග්‍යතුන් වහන්සේ ළඟ පූජා කරන්න සුදුසුද? සල්ලි ගෙවලා මම අරගත්තත් ඒකෙන් හොඳ මල් 5යි නම් තියෙන්නේ. ඒ මල් 5 පූජා කරන එක අර පරවුණ මල් ගොඩ පූජා කරනවට වඩා වටිනවා. මොකද එතන මගේ අත්හැරීමක් තියෙනවනේ. මල් වට්ටියට සල්ලි ගෙවපු බව ඇත්ත. එතන මුදල් අත්හැරියා. දැන් මෙතන මලුත් අත්හරින්න වෙලා තියෙනවා. අනේ මගේ මුදල කියලා කල්පනා කරන්නේ නැතුව නුසුදුසු මල් ටිකත් අත්හැරලා සුදුසු මල් ටික අරගෙන ගියහම මගේ තණ්හාවෙත් යම් ප්‍රමාණයක් අයින් කරගන්න මට හේතු වෙලා තියෙනවා. ඒ අත්හැරීම. යම් ප්‍රමාණයක් තණ්හාවත් අත්හැරලා තියෙනවා. එහෙම විශේෂ මල් පූජා කරලා විශේෂ ආනිසංස ලැබපු අය පිළිබඳව අපේ ධර්මයේම බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඔබට මතක ඇති පීත විමාන වස්තුව. දැන් සුමන නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා. පීත විමාන වස්තුවේ මොකද්ද කියන්නේ? දුප්පත් කාන්තාවක් අජාසත් රජුරු හදාපු චෛත්‍ය ළඟට වැටකොළු මල් 4ක් කඩාගෙන යන්නේ ජීවමාන බුද්ධ සංඥාව ඇතුව. ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ ඇය චෛත්‍ය දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නා වගේ දකින්නේ. ඉතින් ඒ සංඥාවෙන් තමයි ඇය චෛත්‍ය ගාවට යන්නේ. ඒ සංඥාවෙන් යනකොට ඇයට මගදී එළදෙනක් යනලා මැරෙනවා. නමුත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් බුද්ධ සංඥාවෙන් ගියපු ඇය මරණයත් එක්කම තව්තිසාවේ උපදිනවා. නිකම්මද? සක්‍ර දේවේන්ද්‍රයන්ගේ කෝටි 2.5ක් දිව්‍යාංගනාවන් අභිභවනය කරලා තමයි උපදින්නේ. හිතන්න කෝටි 2.5ක් දෙවඟනන්ට වඩා ලස්සන රූපයක් අරන් උපදින්නේ. ඒ කුසලයට කොච්චර විපාක දෙනවද? අපේ ශාසනයේ සඳහන් කරන උත්තර සාමණේරයන් වහන්සේ විද්‍යා දරේක් හැටියට අහසින් යනකොට සුමේද බුදුරජාණන් වහන්සේ දැකලා සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරි මල් 3ක් පූජා කළා. සසර කොයිතරම් කාලයක් සුගතියේ සැප විඳලා තිබ්බද? ඒ වගේම තවත් නොඑක් කරුණවල මේ මල් පූජාවේ ආනිසංස පැහැදිලි කරනවා. ශ්‍රද්ධාවෙන් කරන පූජාවයි එච්චර ආනිසංස. ශාකමාල වස්තුව සද්ධම්මාලංකාරي පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා
මිනිස්සු එක දිගට පූජා පවත්වනවා. සවැත් නුවර කාන්තාවක් ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාවට සම්බන්ධ වෙන්න සවැත් නුවරින් පිටත් වෙලා කෑලමල් බඳුනකුත් අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ ආදාහනය කරපු කුසිනාරාවේ ඒ ප්‍රදේශයට එනකොට ඇයට තදබල බඩේ අමාරුවක් හැදෙනවා. ඇයට තවත් ඉදිරියට නම් යන්න බෑ. ඇය අරගෙන ආපු මල් ටික අපහසුයෙන් නමුත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ආදාහනය කරපු තැනට පූජා කළා ශ්‍රද්ධාවෙන්. ඇය ආපහු සවැත් නුවර යන්න පිටත් වුණා. ඒ කුසේ අමාරුව වැඩි වෙලා එදා රාත්‍රියේ ඇය මැරුණා. නමුත් කෑලමල් පූජා කිරීම පිළිබඳව ඇයට තිබුණේ පුදුම සතුටක්. අද කරපු පූජාව ගැන. ඇය ඒ ප්‍රීතියෙන්ම තමයි මරණයටපත් වෙන්නේ. මේ ධාතුන් වහන්සේට පූජා පවත්වන්න ගිහිල්ලා. ඇයත් උපදින්නේ දෙව්ලොව. ඇය දෙව්ලොව ඉපදුනාට පස්සේ සඳහන් කරනවා ඇගේ මුළු විමානෙම කෑල මලින්ම පිරීලා කියලා. හරියට නිකන් කෑල මලින් පුරවපු කරඬුවක් ඇතුලේ යම්සේ සුවඳ දැගේ විමානයේ තරම් සුවඳයි. ඇය යන තැන කෑල මල් වියනක් වගේ. උඩිනුත් කෑල මල්, පයටත් කෑල මල්. ඒවා විශාල රතරෝද වගේ කෑල මල්. ඇය කල්පනා කළා මේ තරම් ආශ්චර්යමත් දිව්‍ය සම්පතක් මට ලැබුණේ කොහොමද? ඇයට වැටහුණා භාග්‍යතුන් වහන්සේ උදෙසා කරපු මල් පූජාව නිසා. නමුත් තාමත් ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පූජාව කෙරෙනවා හැමදාම. ඇය දෙව්ලොව ඉඳලා රතරෝදයක් වගේ විශාල කෑල මරක් අරගෙන බුද්ධ පූජාවට එනවා. ඒ වෙලාවේ ඇය දැකපු මිනිස්සු ඇය මිනිස්සුන්ට පේන්නමයි යන්නේ. ඇගේ සුන්දරත්වය දැකලා කතා කරලා අහනවා මෑණියනි ඔබ කවුද? මෑණියනි ඔබ කොහෙද? කෑලමල් පූජා කරලා ඇය උන්ට සඳහන් කළා මම දැන් නම් දෙව්දුවක්. මේ කෑලමල දෙව්ලොවින් ගෙනාවු කෑලමලක්. මිනිස්සු මේ ලොකු කෑලමල දැක්කම අහනවා කොහෙන්ද ඕක? ඒ කරත්තරෝදයක් වගේ. ඇය උන්ට කරුණ සියල්ල සඳහන් කරලා කතා කරලා කියනවා සත්පුරුෂයිනි පුණ්‍යවන්තයිනි ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ධාතු ශරීරය අපිට තියලා ගියා. ඒ ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාවත් ජීවමාන බුදුරජුන්ට කරන පූජාව හා සමාන පූජාවක්. ශ්‍රද්ධා සිත ඇති කරගෙන ජීවමාන භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන ඔබත් ඕන පූජාවක් කරන්න. මමත් ඊයේ මේ පූජාවට ආවා. හැබැයි මගදී මට බඩේ අමාරුවක් හැදිලා මම ආපහු හැරුණා. මම අරන් ආවේ කෑලමල්. මට ධාතුන් වහන්සේට පූජා කරන තැනට එන්න බැරි වුණාට බුදු පියාණන් වහන්සේගේ ශරීර ධාතු ආදාහනය කරපු තැනට මම ඒ කෑලමල් පූජා කළා. ඒ කුසල කර්මයෙන් මම දෙව්ලොව ඉපදුනා. කෑලමල් විමානයක් මගේ දිව්‍ය විමානය. මම දෙව්ලොව ඉඳලා කෑලමලක් අරගෙන ආවේ අදත් බුද්ධ පූජාවට. ඇය ඇගේ දිව්‍යානුභවයෙන් ඒ රැස් වෙලා හිටපු පිරිසට සවැත් නුවර ඇගේ ගේ ඇතුලේ තාමත් තැම්පත් කරලා තියෙන ඇගේ පෙර ජීවිතේ මල කඳ පෙන්නනවා. අර ඉන්නේ එදා මම. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශා ශ්‍රද්ධාවෙන් පූජා කරපු මම අද ඉන්නේ මෙතන. අර පෙර කය මේ දැන් කය. මට මෙවන් ජීවිතයක් දුන්නේ බුදුරජාණන් වහන්සේ. පින්නතුනි සතුටු වෙන්න යමක් කරනවා නම් වඩා සතුටු වෙන්න යමක් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය ඇතුලේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන යමක් අන් සියල්ලට වඩා මහත්ඵලයි මහානිසංසදායකයි. ඒ නිසා එදත් අදත් ඒ මහ කුසල් රැස් කරන්න ඔබට මට අවස්ථාව නැත්තේ නෑ. එයින් ප්‍රයෝජන ගන්න. හෙට ඔබේ ජීවිතය ඔබට නැති වෙයි. එන්න අද පටන් ගන්න. දැන් සූදානම් වෙන්න. දැන් කරගන්න. ජීවිතයේ තනපතක් අග තියෙන පිනිබිඳක් වගේ අස්තිර බව අපි ඕන තරම් අහලා තියෙනවා.
තනපත් අග තියෙන පිණි බින්දු. උදේ හිරු එළිය වැදුනහම මැණික් ගල් වගේ බබලෙනවා. පාට පාටට දිලිසෙනවා. ඒ සූර්ය රශ්මිය නිසා. සංසාරේ පින් කරලා කරගත්ත පින් ටික වියදම් කරලා ඔබ අරගත්ත ශ්‍රේෂ්ඨ වූ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක්. නැත්නම් බෞද්ධයයි සම්මත පවුලක මනුස්ස ජීවිතයක්. ඔබ ඔබේ ජීවිතය දැන් සම්මා දිට්ඨික කරගන්න. ඔබ තිසරණේ මත පිහිටන්න. ඔබ පංචශීලය ආරක්ෂා කරන්න. ඒ උතුම් සීලවන්ත ප්‍රතිපත්තිය මත ඉඳලා සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන බොහෝ කුසල් රැස් කරගන්න. මේ ජීවිතයට වඩා උසස් ජීවිතයක් ඉදිරියට ලබන්න මේ ජීවිතෙන් කැප කරන්න. අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගාණක් සුවපත් කරන වැඩපිළිවෙල තියෙන්නේ මේ ශාසනය ඇතුළේ. ලෞකික සම්පත් වලට ඒක කරන්න බෑ. මේ ජීවිතෙන් හම්බ කරගත්ත දේ මේ ජීවිතෙන් ඉවරයි. ඊළඟ ජීවිත වලට ගෙනියන්න බෑ. නමුත් මේ ජීවිතෙන් හම්බ කරගත්ත දේවල් අරගෙන සම්බුද්ධ ශාසනය තුල කටයුතු කරලා අනාගත ජීවිත කෝටි ගානකට ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒක හොඳට තේරුම් අරගෙන නිවැරදිව තිසරණෙහි පිහිටලා උතුම් වූ පංචශීලය මනාව ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගෙන ඇති තරම් මග වියදම් රැස් කරගෙන මේ ජීවිතෙන් මේ ලෝකෙන් එළියට බහින දවසේ මේ ජීවිතයට සමුදෙන දවසේ යාචකයෙක් වගේ මෙලවින් නොයා ධනපතියෙක් වගේ සතුටින් පිටත් වෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න තුනුරුවම් උදෙසා බොහෝසේ කටයුතු කළ කුසල් රැස් කරන්න සදහැසිත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද උතුම් ධර්ම දේශනාව සිද්ධ කරලා ලබාගත් මහා කුසලයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ සඳහා ඔබට පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලැබුවා මීට දෙවසරකට පෙර එනම් 2020 පෙබරවාරි මාසයේ 25 වෙනි දින සිය වටිනා දිවියෙන් සමුගත් නිදුක් නිම්වර කුඩාගම ආදරණීය පුතුට උතුම් නිවන් සුව පිණිස මේ උතුම් ධර්ම දානමේ පින්කම හේතු වේවා. එමෙන්ම කුඩාගමගේ පියදාස සහ කාර්යවසම් කටුකොලිහ ගමගේ නන්දසේන යන පියවරුන්ටත් අහංගම ගමගේ පියසීලී මෑණියන්ටත් නිවන් සුව පිණිස මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරන බව දායක පිරිස සිහිපත් කරනවා. පින්කමේ දායකත්වයේ දරූ ඒ සත්පුරුෂ දායක පින්වත් පිරිසටත් මේ උතුම් සද්ධර්ම දානානිසංසයේ අඩු නැතුව අනුමෝදන් වේවා. මේ දායක පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඒ සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං